වෙල්කම් ෆ්‍රෙන්ඩ්ස් අදත් ඊටම වැදගත් වීඩියෝ එකක් සමග තමයි එකතු වෙලා ඉන්නේ. මේ මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක කිසිම ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එකක් දෙන්නේ නැහැ. මේ වෙලාවේ තියෙන ඩොලර් ඩෙෆිසිට් තත්ත්වයත් එක්ක සහ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක මොන වගේ ඉන්ඩස්ට්‍රීස් වල ආයෝජනය කරන්න සුදුසුද කියලා කල්පනා කර ඉන්න කෙනෙකුට අවශ්‍ය යම්කිසි දැනුම සහ තොරතුරු ටිකක් ලබා දෙන එක තමයි මේ වීඩියෝ එක ඇතුලේ කරන්නේ. ඩොලර් ඩෙෆිසිට් එක මූලික වශයෙන් බලපාන්නේ යම්කිසි සමාගමක් ආනයනික භාණ්ඩ මත භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන නම් ඒ සමාගම් වලට විශාල වශයෙන් බලපෑමක් එල්ල වෙනවා. මොකද ඔවුන්ට අවශ්‍ය ඉන්පුට් ලබා ගැනීමට ඇති නොහැකියාව නිසා ඒ හරහා ඔවුන්ගේ නිෂ්පාදනය හෝ සේවාවන් පල්ලෙහාට ගිහිල්ලා ඔවුන්ගේ රෙවෙනියු එක පල්ලෙහා යෑමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි පළවෙනි සාධක. අපි මූලික වශයෙන් දන්න ඉහළ උද්දමනයකදී මුදලේ මූර්ත වටිනාකම, ඒ කියන්නේ රියල් වැලියු එක එන්න පහළ යනවා. එතකොට ඉහළ උද්දමනයක් තත්වයකදීත් ආයෝජන උපදේශකයන් විශේෂයෙන් දිරිමත් කරන්නේ නැහැ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න. මොකද හයි ඉන්ෆ්ලේෂන් එකක් තියෙන වෙලාවක කොටස් වෙළඳපොළ ආයෝජනයත් සුදුසු ආයෝජනයක් විදිහට හඳුනා ගන්න නැහැ. මොකද ඒකෙදි වෙන්නේ කොටසක් කියලා කියන්නේ මුල්‍යවත්කමක්. ඒ කියන්නේ මුදල් හා සමාන දෙයක් අපිට ඕන වෙලාවක කෑෂ් කරගන්න පුළුවන්. එතකොට හයි ඉන්ෆ්ලේෂන් එකකදී මුදල් හා මුදල් සමාන දේවල් මූර්ත වටිනාකම එන්න පහළ යෑමක් තමයි වෙන්නේ. එතකොට හයි ඉන්ෆ්ලේෂන් එකකදී අපි ඉන්වෙස්ට් කරනවා නම් කොටස් වෙළඳපොළට වඩා වැඩියෙන් සුදුසුයි යම්කිසි වත්කමක ආයෝජනය කරන. එතකොට මෙන්න මේ සාධක දෙකත් එක්ක අපි මොන වගේ ඉන්ඩස්ට්‍රි එක නැත්නම් මොන වගේ බිස්නස් එකක කොටස් වෙළඳපොලේ සමාගම් වල ආයෝජනය කරන කියන එක තමයි මම තවදුරටත් විශ්ලේෂණය කරන්නේ. ඒතර මේ ඩොලර් ඩෙෆිසිට් කියන තත්ත්වයට එක්ක මම මුලින් කිව්වා වගේ ඉන්පුට් මැටීරියල්ස්, ඒ කියන්නේ ආනයනික මැටීරියල්ස්, යම්කිසි සමාගමක් මැටීරියල්ස් ආනයනය කළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා නම් උන්ට විශාල වශයෙන් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. නමුත් මේ එනර්ජි නැත්නම් පවර් ජෙනරේෂන් සෙක්ටර් එකේ අපි මූලික වශයෙන් මේ අපි කියමු සෝලාර් හරි හයිඩ්‍රෝ පවර් හරි නැත්නම් වින්ඩ් හරි වින්ඩ් මිල් එකක් හරි මේ දෙක මේ ඒවා ඇසෙම්බල් කරාට පස්සේ මේවට ආනයනික ඉන්පුට්, ඒ කියන්නේ මේ ප්‍රොඩක්ෂන් එක යන අතරේ ආනයනය කළා මේ දාන්න අවශ්‍ය ඉන්පුට් එකක් නැහැ. එතකොට මේ ඩොලර් ඩෙෆිසිට් කියන එක මේ ඉන්ඩස්ට්‍රි එකට මූලික වශයෙන් බලපාන්නේ නැහැ. අපි මේ ගල් අඟුරු සහ ගෑස් ආශ්‍රයෙන් යම්කිසි සමාගමක් පවර් ජෙනරේට් කරනවා, ඒකට විශාල වශයෙන් බලපානවා. නමුත් මේ වින්ඩ්, හයිඩ්‍රෝ සහ සෝලාර් කියන සෝසස් වලින් පවර් ජෙනරේට් කරන සමාගම් වලට මේකෙන් මේ ඩොලර් ඩෙෆිසිට් කියන එකෙන් විශාල බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. ඒ වගේම තමයි යම්කිසි වෙලාවක රජයට මේ ගල් අඟුරු ආනයනය කිරීමට මුදල් නොමැති වුණොත් ඒ හරහා විශාල බලශක්ති අර්බුදයකට යන්න පුළුවන්. ඒත් එක්කම මේ පෞද්ගලික අංශයේ මේ සෝසස් වලින් බලශක්ති නිෂ්පාදනය කරන සමාගම් වලට ඉහළ ඉල්ලුමක් ඇති වෙන්න පුළුවන්. ඒ හරහා ඔවුන්ගේ ආදායම ඉහළ නංවා ගන්න පුළුවන්. ඒක තමයි මේ ආර්ථික තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම ඩොලර් ඩෙෆිසිට් එකත් එක්ක කිසිම ඉම්පැක්ට් එකක් ඇති නොවන ඉන්ඩස්ට්‍රි එක විදිහට මේ එනර්ජි නැත්නම් පවර් ජෙනරේෂන් සෙක්ටර් එක හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ වින්ඩ්, හයිඩ්‍රෝ සහ සෝලාර් කියන ආකාරයට පවර් ජෙනරේට් කරන සමාගම්. ඒතකොට කොටස් වෙළඳපොලේ සමාගම් විදිහට මේ වින්ඩ් ෆෝස් කියන එක, පැප් එක සහ වැලියබල් පවර් රත්න ආදී වශයෙන් අපිට සමාගම් කිහිපයක් හඳුනා ගන්න පුළුවන් මේ සෝසස් ආශ්‍රයෙන් පවර් ජෙනරේට් කරන සමාගම් විදිහට. එතකොට මේ යම්කිසි සමාගමක් ගල් අඟුරු හෝ ගෑස් ආශ්‍රයෙන් පවර් ජෙනරේට් කරනවා, උන්ට අතිශය ඉහළ බලපෑමක් එල්ල වෙන්න පුළුවන්, අහිතකර බලපෑමක් මේ ඩොලර් ඩෙෆිසිට් තත්ත්වයත් එක්ක. නමුත් අර ඉන්ෆ්ලේෂන් කියන තත්ත්වය අපි කොටස් වෙළඳපොලේ මොන සමාගමකින් ආයෝජනය කරත් ඒක අඩු වැඩි වශයෙන් බලපානවා. ඊළඟ ඉන්ඩස්ට්‍රි විදිහට ගත්තම මම එක්ස්පෝර්ට්ස් කියන එක. එතකොට එක්ස්පෝර්ට්ස් අපිට භාණ්ඩ හා සේවා විදිහට ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් භාණ්ඩ එක්ස්පෝර්ට් කරන සමාගම් අපිට තවදුරටත් කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන්. ආනයනික මැටීරියල්ස් වලින් භාණ්ඩ නිෂ්පාදනය කරලා එක්ස්පෝර්ට් කරන සමාගම් සහ ලෝකල් මැටීරියල් වලින් භාණ්ඩ නිෂ්පාදනය කරලා එක්ස්පෝර්ට් කරන සමාගම්. එතකොට මේ ඩොලර් ඩෙෆිසිට් කියන තත්ත්වයත් එක්ක මේ ඉම්පෝර්ට් මැටීරියල් වලින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා අපනයන කරන සමාගම් වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් අය මේ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් සෙක්ටර් එකේ බිස්නස් වල ඉන්වෙස්ට් කරන්න යනවා. මොකද ඒක ඩොලර් ඉන්කම් එකක් කියලා. නමුත් ඩොලර් ඉන්කම් එකක් එන්නත් ඔවුන් ඒ නිෂ්පාදනය කරන්න ඕනේ. නිෂ්පාදනයට අවශ්‍ය මැටීරියල් ගේන්න ඕනේ. එතකොට ඔවුන් ඩොලර් වලින් ඉන්කම් එක ගත්තත්
මේ ඔවුන්ගේ ඉන්පුට්ස් කරන්නේ ඩොලර්ස් වලින් පර්චේස් කරලා නම් එතකොට ඒ බිස්නස් වලට ඉතා විශාල බලපෑමක් අහිතකර බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ ජෙට් හෝල්ඩින් එක ගත්තොත් නැත්නම් ටයිල් සෙක්ටර් එක ගත්තොත් මේ ඊට අමතරව මේ හේකැප් වගේ ඒ බිස්නසස් ගත්තොත් ඒගොල්ලා එක්ස්පෝර්ට් කරත් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක බේස් වෙලා තියෙන ආනයනික අමුද්‍රව්‍ය මත. එතකොට ඒ ආනයනික අමුද්‍රව්‍ය ආනයනය කරගන්න නොහැකි වුණොත් ඔහුට මේ එක්ස්පෝර්ට් කරලා ලැබෙන ඉන්කම් එකත් පල්ලෙහා යන්න පුළුවන්. එතකොට ඒක එක්ස්පෝර්ට් සෙක්ටර් එක රිප්‍රසන්ට් කරත් ඒක ඉන්පුට්ස් වලින් ඒකේ ප්‍රොඩක්ෂන් එක දෙනවා නම් ඒකට අහිතකර බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි මෙන්න මේ සර්විස් සෙක්ටර් එක. එතකොට මම ඩොලර් ඩෙෆිසිට් තත්ත්වයක් එක්ක සහ හයිපර් ඉන්ෆ්ලේෂන් තත්ත්වයක් එක්ක සර්වයිව් වෙන එකම ඉන්ඩස්ට්‍රි එක විදිහට මට හඳුනා ගන්න පුළුවන් මේ සර්විස් එක්ස්පෝර්ට් කරලා තමන්ගේ බිස්නස් එක කරගෙන යන සමාගම. එතකොට මේකෙදි වෙන්නේ ඒ කියන්නේ මේගොල්ල සර්විස් එකක් තමයි එක්ස්පෝර්ට් කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ සර්විස් එක ලබා දෙන්න කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ඉම්පෝර්ට් කරන්නේ නැහැ. ඒ වගේම තමයි උන්ගේ ඉන්කම් එක ජෙනරේට් වෙන්නේ ඩොලර්ස් වලින්. එතකොට රුපී ඉන්ෆ්ලේෂන් එකත් එක්ක රුපී වැලියු එක ඩිප්‍රීසියේට් වුණාට ඩොලර් වැලියු එක ඩිප්‍රීසියේට් වෙන්නේ ඇප්‍රීසියේට් වෙනවා. එතකොට ඔවුන්ගේ අර රෙවෙනියු එක සිකියුර් වෙනවා. ඒ වගේම තමයි ඉම්පෝර්ට් ආනයනික මේ සර්විස් එක දෙන්න ආනයනික භාණ්ඩ අවශ්‍ය වෙන්නේ නැහැනේ. එතකොට ඒ ප්‍රොඩක්ට්ස් ඒ උන්ගේ සර්විස් එක අඛණ්ඩව ලබා දෙන්නත් පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම මේ තත්ත්වයට එක්ක හොඳටම හොඳ පර්ෆෝමන්ස් එකක් ඒ කියන්නේ හොඳම සුරක්ෂිත ආයෝජනයක් වෙන්නේ මෙන්න මේ සර්විස් එක්ස්පෝර්ට් කරන ආයතන. එතකොට අපි ඒකේ ගත්තොත් එක්ස්පෝ ලංකා එක හොඳට මේ වෙලාවේ පර්ෆෝම් කරනවා. දැන්ට රුපියල් 400කට ආසන්න ෂෙයාර් වැලියු එකක් තියෙන. නමුත් මේ ආර්ථික තත්ත්වය දිගටම පැවතුනොත් මේ ෂෙයාර් එක මං හිතන්නේ අතිශය ඉහළ මට්ටමකට යන්න පුළුවන්. මොකද මේ කන්ඩිෂන් එක සර්වයිව් වෙන එකම ඉන්ඩස්ට්‍රි එක සේවා එක්ස්පෝර්ට් කරන ඉන්ඩස්ට්‍රි එක වෙන නිසා. ඒ වගේම ඔවුන්ගේ ඉන්කම් එකෙන් වැඩි ප්‍රමාණයක් ඩොලර්ස් වලින් නැත්නම් විදේශ මුදල් වලින් ඉන්කම් එක රිප්‍රසන්ට් කරන නිසා මේ වගේ සෙක්ටර් එකක් මේ ඩොලර් ඩෙෆිසිට් කරන කන්ඩිෂන් එකත් ඉන්ෆ්ලේෂන් කියන කන්ඩිෂන් එකත් මත හොඳ පර්ෆෝමන්ස් එකක් ඒ වගේම අඩුම බලපෑමක් ඇති කරන සෙක්ටර් එක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මම ගත්ත ප්‍රොඩක්ෂන්ස් කියන සෙක්ටර් එක. ඒතකොට භාණ්ඩයක් නිෂ්පාදනය කරන සමාගම්. ඒතර මම අර මුලින් කතා කරා වගේ ප්‍රොඩක්ෂන්ස් වලත් මේ ඉම්පෝර්ට් මැටීරියල් වලින් යම්කිසි සමාගමක් භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් ඒකට අහිතකර බලපෑම එල්ල වෙන පුළුවන් මේ ඩොලර් ඩෙෆිසිට් එකත් එක්ක. දැන් විශේෂයෙන්ම ලංකා ලුබ්‍රිකන් එක එක්ස්පෙක්ට් එක ඊට පස්සේ ඔය කේබල්ස් නිෂ්පාදනය කරන සමාගම් ගත්තොත් ඒවා බොහෝ වෙලාවට ඔවුන්ගේ නිෂ්පාදනයන් පදනම වෙලා තියෙන්නේ ඉම්පෝර්ටඩ් ඉන්පුට්ස් මත. එතකොට ඩොලර් ඩෙෆිසිට් එකත් එක්ක මේවට ප්‍රයොරිටි හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හරහා ඔවුන්ගේ මේ ප්‍රොඩක්ෂන් එකට විශාල බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඒ හරහා ඒ ව්‍යාපාර වල ටර්නෝවර් ලාභ ප්‍රමාණයන් පල්ලෙහා යෑමේ හැකියාවක් තියෙනවා. ලෝකල් ඉන්පුට්ස් යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම් වලට හොඳ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද අර මේ ඩොලර් ඩෙෆිසිට් කියන සිටුේෂන් එක මේ සමාගම් වලට බලපෑමක් ඇති වෙන්නේ ඒ හරහා ඔවුන්ගේ නිෂ්පාදනයන් අඛණ්ඩව කරගෙන යාමේ හැකියාව තියෙන. ඒ වෙනි සමාගම් වලට අර ඉන්ෆ්ලේෂන් එක කියන තත්ත්වයට ඇති වෙන බලපෑම ඇරෙන්න ඩොලර් ඩෙෆිසිට් එක හරහා උන්ට බලපෑමක් ඇති නොවන. එතකොට ඒ සෙක්ටර් එක ගත්තොත් අපි බෝගල ග්‍රැෆයිට්ස් කියන එක විශේෂයෙන්ම ලෝකල් ඉන්පුට්ස් යොදාගෙන තමන්ගේ රෙවෙනියු එක ජෙනරේට් කරන සමාගමක්. එතකොට ඒ වගේ සමාගමක් මේ ප්‍රොඩක්ෂන්ස් මේ වෙලාවේ හොඳට පර්ෆෝම් කරන සමාගමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. අර භාණ්ඩ ආනයනය කළා තමන්ගේ භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම් වලට වඩා. ඊළඟ සෙක්ටර් එක විදිහට ගත්තේ මම ප්ලාන්ටේෂන්. දැන් විශේෂයෙන් මේ වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක ආනයනික පොහොර ආනයන සම්බන්ධයෙන් මේ රෙගියුලේෂන්ස් ලිහිල් කරලා තියෙනවා. එතකොට ප්ලාන්ටේෂන් සෙක්ටර් එකට යම්කිසි අස්වැසිල්ලක් මේ වෙලාවේ ලැබිලා තියෙනවා. ඒ වගේම රජයේ යම්කිසි ප්‍රයොරිටි එකක් දෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ කෘෂි ආර්ථිකය කඩා වැටිලා තියෙන නිසා පොහොර ආනයනය කිරීම සඳහා තමන්ගේ ඩොලර් සංචිත වලින් ප්‍රයොරිටි එක ලබා දෙන්න පුළුවන්. එතකොට මේ ටී රබර් සහ පාම් ඔයිල් ආශ්‍රිතව ප්ලාන්ටේෂන් සෙක්ටර් එකට හොඳ කාලයක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ඒ හරහා දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් ආනයනික භාණ්ඩ පල්ලෙහා යමින් ඒ කියන්නේ භාණ්ඩ ආනයන සීමා කිරීමත් එක්ක විශේෂයෙන්ම මේ හරහා ආනයනික ආදේශක ෆුඩ්ස් ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය කිරීමත් එක්ක මේ භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම
ලොකු බූම් එකක් ඇති වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ඉරානයේ සමග ඇති කරගත්ත ගිවිසුමත් එක්ක මේ ටී ඉන්ඩස්ට්‍රි එක ඉහළ යන්න පුළුවන්. ඊට අමතරව දැන් ඩොලර් ඩෙෆිසිට් කියන කන්ඩිෂන් එක අපි පැත්තකට දැම්මොත් දැන් ඉන්ෆ්ලේෂන් කියන එක තත්ත්වය යටතේ ගොඩ දෙනෙක් try කරන්නේ තමන්ගේ මුදල් කිසියම් වත්කමක යොදවන්න. ඒ කියන්නේ මුල්‍යමය asset එකක්, ඒ කියන්නේ financial asset එකක් විදිහට තියාගන්න නැතුව එක්ක අපි ගොඩ දෙනෙක් දැන් අපි financial assets විදිහට ගත්තොත් මුදල් FDA එකක් නැත්නම් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන දෙයක්. ඒ වගේ දේවල් මුල්‍ය වත්කම් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් දැන් බොහොම දෙනෙක් ඉන්ෆ්ලේෂන් එකත් එක්ක ඒකේ රියල් වැලියු එක අඩු වෙන නිසා ගොඩ දෙනෙක් මේ රියල් එස්ටේට් වල ඉන්වෙස්ට් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ඉඩම් වල නැත්නම් අපාර්ට්මන්ට්ස් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒකට ඒ හරහා මේ රියල් එස්ටේට් ඉන්ඩස්ට්‍රි එකට ලොකු ඩිමාන්ඩ් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ හරහා මේ රියල් එස්ටේට් ඉන්ඩස්ට්‍රි එක රිප්‍රසන්ට් කරන සමාගම් ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් එකකට යන්න. ඒතර මෙන්න මේ ඉන්ඩස්ට්‍රීස් ටික තමයි මූලික වශයෙන් මට සාකච්ඡා කරන්න ඕනේ. මූලික වශයෙන්ම එනර්ජි කියන්නේ පුනර්ජනනීය බලශක්තිය කියන්නේ නැචරල් සෝසස් වලින් පවර් ජෙනරේට් කරන සෙක්ටර් එක. ඊට පස්සේ සර්විසස් එක්ස්පෝර්ට් කරන සමාගම්, ඊළඟට දේශීය අමුද්‍රව්‍ය වලින් භාණ්ඩ හා සේවාව නිෂ්පාදනය කරලා එක්ස්පෝර්ට් කරන සමාගම්, ඊට අමතරව දේශීය අමුද්‍රව්‍ය වලින් භාණ්ඩ හා සේවාව නිෂ්පාදනය කරන සමාගම්, තේ රබර් පුල් ආදී ප්ලාන්ටේෂන් කරන සමාගම්, ඊළඟට රියල් එස්ටේට් ඉන්ඩස්ට්‍රි එක රිප්‍රසන්ට් කරන සමාගම්. මේ ප්‍රධාන සමාගම් වර්ග පහ මේ තියෙන තත්ත්වයක් එක්ක කොටස් වෙළඳපොලේ හොඳ පර්ෆෝමන්ස් එකකට යන්න පුළුවන්. ඊට අමතරව අපි මේ වෙනකන් සාකච්ඡා කරේ මේ ආර්ථික තත්ත්වයක් එක්ක හොඳට perform කරන ඉන්ඩස්ට්‍රීස් නැත්නම් බිස්නස් මොනවාද කියන. ඊට අමතරව මේ තත්ත්වයක් ආර්ථික තත්ත්වයන් එක්ක බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන සෙක්ටර් එකට ඉතාම අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ හරහා විශේෂයෙන්ම දැන් බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් සෙක්ටර් එකේ උන්ගේ ඇසෙට්ස් ෆයිනෑන්ෂල් ඇසෙට්ස් විදිහට තියෙන්නේ මුදල් විදිහට. ඒතකොට මුදලේ මූර්ත වැලියු එක එන්න පහළ යෑමත් එක්ක මේ බැංකින් වල තියෙන ඇසෙට්ස් වල රියල් වැලියු එක සීඝ්‍රයෙන් පහළ යන්න පුළුවන්. ඊට අමතරව වරින් වර මේ පොලි අනුපාතයෙන් ඉහළ පහළ දැමීමට සිදුවීමත් එක්ක බැංකින් සෙක්ටර් එක නැත්නම් බැංකින් හා ෆයිනෑන්ස් සෙක්ටර් එක සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය පල්ලෙහ යන්න පුළුවන්. ඒ වගේම මුදලේ මූර්ත වටිනාකම් පහළ යාමත් එක්ක මේ ඩිපොසිට්ස් විදියට බැංකුවල මුදල් තැන්පත් කිරීම ඉවත් කරගෙන ඒවා යම්කිසි වත්කමක ජනතාව ආයෝජනය කිරීමට පෙළඹෙන්න පුළුවන්. ඒ හරහා මේ බැංකින් හැම ෆයිනෑන්ස් සෙක්ටර් එකට ඉතා ඉහළ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ලීසින් කම්පැනිස් වාහන ආනයන සීමා කිරීමත් එක්ක ඒක බලපෑම විශාල බලපෑමක් තියෙනවා. ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක, ඊළඟට කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය මැටීරියල්ස් ඉම්පෝට් කර ගැනීමෙන් නොහැකි තත්ත්වයක් තියෙනවා. ඒතර ඒ හරහා කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ නිලන සමාගම් වලට විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයිල් හා ගෑස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වල යෙදෙන සමාගම් වලට ඉතා ඉහළ බලපෑමක්, අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ආර්ථික තත්ත්වයත් එක්ක අපි කොටස් වෙළඳපොළ මොන වගේ හැසිරීමක් තියනවද කියන සම්බන්ධයෙන් විශ්ලේෂණය කරොත්, විශේෂයෙන්ම ග්‍රීසිය අපි ගත්තොත් ග්‍රීසියේ සවරින් බොන්ඩ්, ඒ කියන්නේ සවරින් ඩිෆෝල්ට් එකකට ගියේ 2012 මම හිතන්නේ ඩොලර් බිලියන 138ක පමණ ප්‍රමාණයක් ඔවුන්ට ගෙවා ගැනීමට නොහැකි වුණා. ඒ හරහා තමයි ඩිෆෝල්ට් එකකට ගියේ 2012 බිලියන 138ක්. නමුත් අපිට මේ මාසේ ගෙවන්න තියෙන ඩොලර් මිලියන් 500ක්. ඒතර බිලියන 138 මිලියන් 500 කියන්නේ අහසට පොළ වගේ. ඒතර මේක අපිට ගෙවා ගන්න නොහැකුණොත් ග්‍රීසියට වෙච්ච සැලකිල්ලට වඩා අතිශය දරුණු සැලකිල්ලක් අපිට ලක් වෙන සිද්ධ වෙනවා. මොකද ඩොලර් බිලියන 138 සහ ඩොලර් මිලියන් 500 කියන්නේ අහසට පොළ වගේ. ඒතර ග්‍රීසිය කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් කතා කරොත්, ග්‍රීසිය කොටස් වෙළඳපොළ ආසන්න වශයෙන් 2009 ආර්ථික අවපාතයත් එක්ක ඒ සමගම තමයි කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙන්න පටන් ගත්තේ. එතකොට 2000 ආසන්න වශයෙන් 2004 සිට 2008 දක්වා ඉතා ශීඝ්‍රයෙන් කොටස් වෙළඳපොළ වර්ධනය වුණා. ඒ වර්ධනයත් මේ රෙසිෂන් එක ආරම්භයත් එක්ක තමයි ඒ වර්ධනය ඇති වුණේ. දැන් ලංකාවේ කොටස් වෙළඳපොළත් එහෙමයි මේ දවස්වල වේගයෙන් වර්ධනය වෙනවා. ඒකට ප්‍රධාන හේතුව මේ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක අර අපි කියනවා ඉන්ෆ්ලේෂන් එකත් එක්ක භාණ්ඩ හා සේවාවල මිල ගණන් වේගයෙන් ඉහළ යනවා. එතකොට මේ කොටස් වෙළඳපොළෙත් ඒ වගේම තත්ත්වයක් තමයි තියෙන්නේ. කියන්නේ කොටස් වල මිල ගණන් වේගයෙන් ඉහළ යනවා. නමුත් රියල් වැලියු එක එන්න පහළ යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට කොටස් වෙළඳපොළේ යම්කිසි කෙනෙක් ආයෝජනය කරනවා මේ අවස්ථාවේ මම හිතනවා ඒ කියන්නේ net asset value එක වගේ 3න් එකකටවත් අපි ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ net asset value එක රුපියල් 100ක් නම් අඩුම ගාණ රුපියල් 30කටවත් ඒකේ ඉන්වෙස්ට් කරනවා නම් මේ අවස්ථාවක එවැනි ආයෝජනයක් ඊටාම
secured වෙන්න පුළුවන් මේ higher inflation level එකත් එක්ක. මේ සාධක ටික තමයි කතා කරන්න ඕනේ. බොහොම ස්තුතියි අද දවසේ වීඩියෝ එක නරඹුවට.